සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ සොඳුරු සදහම් පද අසා මේ සුපිම්බර අරුණෝදයම ධර්මයෙන් සිත පහන් කරගන්ටයි අදත් අපේ මේ සූදානම. පින්වතුනේ, ධර්මය අහන, ධර්මයට කැමති බොහෝ දෙනෙක් ආසා කරන දෙයක් භාවනා කිරීම. භාවනා කිරීම ගැන අහන්නත් ආසයි. භාවනා කරන විදිහ ගැන නොඑක් ආකාරයෙන් ඉගෙන ගන්නත් ආසයි. භාවනාව කියන දේ ගොඩාක් අය ප්‍රිය කරන දෙයක්. ප්‍රිය කරාට බොහෝ දෙනෙක් අඛණ්ඩව පුරුදු නොකරන දෙයක්. පුරුදු කරත් සැකින් වගේ පුරුදු කරන දෙයක්. පුරුදු කරද්දී අනවශ්‍ය ආකාරයෙන් දියුණුවක් බලාගෙන පුරුදු කරන්න ගිහිල්ලා භාවනාව කියන එක ගොඩාක් වෙලාවට වරද්දා ගන්න එකක්. බුදුරජාණන් වහන්සේගේ මූලික මඟ පෙන්වීමෙන් පරිබාහිර එක එක්කෙනාගේ මතිමතාන්තර පස්සේ ගිහිල්ලා භාවනාව කියන එක ගොඩාක් අය වරද්දත් ගන්නවා. භාවනා කරන්න යනකොට ගොඩාක් අයට ඇතිවෙන ගැටලුවක් භාවනා කරන ඉරියව්ව, භාවනා කිරීමට සුදුසු තැන, නොයෙක් දේ තියෙනවානේ. ඉතින් මා අද කල්පනා කළේ බොහෝම වටින භාවනාවක් ගැන ඔබට කියලා දෙන්න. මේ භාවනාව ඕනම තැනක කරන්න පුළුවන්. ඕනම ඉරියව්වකින් කරන්නත් පුළුවන්. ඕනම වයසක කෙනෙකුට කරන්නත් පුළුවන්. කරන්න පුළුවන් කියනවට වඩා ඕනම ඉරියව්වකින් ඕනම තැනකදී ඕනෑම වයසක ඉන්න බුද්ධිමත් කෙනෙක් කළ යුතුම භාවනාවක් කියලා කිව්වොත් හරි. ආන්නේ භාවනාව ගැන තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් සුපිම්බර අරුණෝදයම පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. අද ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබනවා පින්වත් නලින් බුද්ධික රණසිංහ පුතණුවන්, සජීවනී එරන්දිකා රණසිංහ දියණිය, ලක්මාලී රණසිංහ දියණිය, ආර්.ජී.ඒ. නන්දාවති මෑණියන්, කලනි නිමේෂා උදයන්ති ලේලිය, සමීර ප්‍රසන්න රත්නායක බෑණනුවන් සහ ආර්යසේන රණසිංහ ස්වාමි පුරුෂයා යන ඒ පින්වතුන්ලා ධර්මදානයේ සිදු කරනු ලබන්නේ හක්මන කෝංගල නැගෙනහිර ශ්‍රීමාලී නිවසේ නොම්බර 471 නිවසේ පදිංචි පින්වත් ආර්.ජී.ඒ. නන්දාවති මෑණියන්ගේ දෙසැම්බර් මාසයේ 20 වන දිනට යෙදෙන 63 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මෑණියන් හට නිදුක් නිරෝග සුවය සැලසේවා, ධර්මදානමේ පිනේ අනුහසින් දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන්. පින්වතුනේ, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් නොයෙක් භාවනාවන් අපේ සිත දියුණු කර ගැනීම පිණිස, ජීවිතයේ යහපත පිණිස හේතු වෙන භාවනාවන් පෙන්වදී වදාලා.
ඒ භාවනා අතරේ අනුස්සති භාවනා කියලා භාවනා කොටසක් තියෙනවා. අනුස්සති කියලා කියන්නේ නිතර සිහි කළ යුතු. අපි ගත්තොත් අනුස්සති භාවනා පින්වතුන්ලා නිරතුරු අහලා තියෙන භාවනා. බුද්ධානුස්සති නිතර බුදු ගුණ සිහි කිරීම. ධම්මානුස්සති නිතර දහම් ගුණ සිහි කිරීම. සංඝානුස්සති නිතර සංඝ ගුණ සිහි කිරීම. ඊළඟට චාගානුස්සති දම්පැන් පූජා කිරීම ගැන සිහි කිරීම. සීලානුස්සති තමන්ගේ සීලය ගැන සිහි කිරීම. දේවතානුස්සති ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල වැඩූ අය දෙව්ලොව උපදිනවා කියන කාරණේ. දෙවියන් ගැන සිහි කිරීම දේවතානුස්සති. මේ අනුස්සති භාවනා. ඔය අනුස්සති භාවනා අතරේ තවත් අනුස්සති භාවනාවක් තියෙනවා. ඒ තමයි මරණානුස්සති. මරණය සිහි කිරීම. අද අපි ඉගෙන ගන්න යන්නේ මරණානුස්සතිය. මරණය සිහි කිරීම. මේ මරණ සති භාවනාව කියන එක අසවල් තැනදී කළ යුත්තේය අසවල් තැනදී නොකළ යුත්තේය කියලා පැනවීමක් නෑ. ඕන තැනකදී කරන්න පුළුවන්. මරණ සති භාවනාව කියලා කියන්නේ ඕනම තැනකදී සිහි කළ හැකි දෙයක්. ඇයි හේතුව? ඕනම තැනකදී මැරෙන්න පුළුවන්. ඕනම තැනකදී මැරෙන්න පුළුවන් නම් මරණය ගැන ඕනම තැනකදී සිහි කරන්න පුළුවන්. ඊළඟට මරණ සති භාවනාව කියන එක දවසේ ඕනම කාලයක කරන්න පුළුවන්. ඇයි හේතුව? දවසේ ඕනෑම කාලයකදී මැරෙන්න පුළුවන්. දවසේ ඕනෑම කාලයකදී මැරෙන්න පුළුවන් නම් මරණ සතිය මරණය සිහි කිරීම ඕන කාලයක කරන්න පුළුවන්. ඊළඟට මරණ සතිය මරණය සිහි කිරීම ඕන ඉරියව්වකදී කරන්නත් පුළුවන්. ඇයි ඕනම ඉරියව්වක මැරෙන්න පුළුවන් නම් මරණය සිහි කරන්න බැයිද ඕනම ඉරියව්වක? ඕනම ඉරියව්වකදී. ඕනෑම වයසක කෙනෙක්. ඕනෑම රැකියාවක් කරන කෙනෙක්. ඕනෑම තරාතිරමක ඉන්න කෙනෙක්. අනිවාර්යයෙන්ම සිහි කළ යුතු බුද්ධිමත් කෙනෙකුට නිතර ජීවිතය තුළ සිහි කරමින් වාසය කළ යුතුම භාවනාවක් මරණ සති භාවනාව. මරණ සති භාවනාව කිරීම කොච්චර ජීවිතයට යහපත පිණිස හේතු වෙනවාද කියන එක බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය ගැන පෙන්වා දී වදාළ කාරණා ඉගෙන ගන්නකොට පින්වතුන්ලාට තේරෙවි. මූලිකව මේ මරණ සතිය සම්බන්ධයෙන් ධම්මපදයේ හරි ලස්සන ගාථා රත්නයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ගාථා රත්නයකට පසුබිම වුණා මරණ සතිය වැඩිම. ඒක උනේ මෙහෙම. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ පින්වතුනි අලව් නුවර. අලව් නුවර අග්ගාලව කියන චෛත්‍යස්ථානය. මේ අලව් නුවර කියන එක කොහෙද තියෙන්නේ? ඒක දඹදිව ඉන්දියාවේ තියෙන එකක්. ඉන්දියාවේ තමයි අලව් නුවර කියන එක තියෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ අලව් නුවර අග්ගාලව කියන චෛත්‍යස්ථානයේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලවකවානුවේ වැඩ හිටියේ. ඉතින් එදා මිනිස්සු පිරිසක් එක ගමකින් පැමිණුණා භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් දම් පූජා කරන්නට. දානේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස වෙනුවෙන් භුක්තානුමෝදනා ධර්ම දේශනාවක් දේශනා කළා. ඒ භුක්තානුමෝදනාවේදී බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ මරණ සතිය, මරණය සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලා ග්‍රහපතිවරුනි මරණය ගැන සිහි කිරීම කියන එක ජීවිතේ නිතර සිහි කළ යුත්තක්මයි. හේතුව මොකද්ද? අපි හැමෝම අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. මරණයට යටත් වෙලයි අපි ඉන්නේ. මරණයට යටත් වූ ජීවිතේ නිතර නිතර සිහි කරන්න කිව්වා. මගේ ජීවිතයට මරණය එනවාමයි, ජීවිතය අනියතයි, මරණය නියතයි කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා පින්වත්නි මරණ සතිය යම් කෙනෙක් නොවඩා හිටියොත්, පුරුදු නොකර හිටියොත් ඒක හරියට මේ වගේ. මිනිස්සෙක් පෙර සූදානමක් නැතුව ඉන්න වෙලාවක විස ගුහෝර සර්පයෙක් දැක්කොත් අතෙත් යමක් ආරක්ෂාවට නැත්තම් ඒ මිනිස්සයා බය වෙනවා. විස ගුහෝර සර්පයාව දැක්ක ගම එයා බිහිතියටපත් වෙනවා. හැබැයි මිනිස්සෙක් ළඟ කලින්ම දැකපු කලින්ම මේ විසගොහොර සර්පයෙකුගෙන් ආරක්ෂා වීම පිණිස උවමනා කරන දේවල්
සමීපේ තියාගෙන මිනිස්සෙක් සර්පෙක්ව දකිනවා නම් කිසිම ආකාරයකින් බයක් තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේමයි ජීවිතේට මරණය කියන විසඝෝර සර්පයා දෂ්ට කරනවාමයි පැමිණෙනවාමයි. ඒ පැමිණෙනවාමයි කියන එක කල්ැතුව දැනගෙන ඉඳීම කියන එක ජීවිතේ සැනසුමට බයක් තැති ගැනීමක් නැතුව වාසය කරන්න කාරණාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහොම අනුශාසනා කළා. ඔය අනුශාසනාව කරනකොට ඇතැමෙක් මේක සම්බන්ධයෙන් නොයෙක් අදහස් අරගත්තා. ඔය මරණය කියන එක දැන් මේ තරුණ කාලේ ජීවිතේ හොඳට ගෙවන කාලේ පුරුදු කරන්න හොඳ නැත කියලා එහෙම අදහසුත් ඇතැමෙක් අරගත්තා. දැන් අදටත් නැද්ද එහෙම? අදටත් බුද්ධ භාසිතය කියනකොට ඒ විදිහට කෙනෙක් අරගන්නවා. ඕවා නිතර සිහි කරන්න හොඳ ඒවා නෙමෙයි කියලා. තම තමන්ගේ මති මතාන්තර තම තමන්ගේ අදහස් වලට ගැලපෙන විදිහට තම තමන්ගේ කෙලෙස් වලට ගැලපෙන විදිහට මිනිස්සු ඒ කාරණා එහෙම ගන්නවා. ඒතකොට ඒ කලත් එහෙම හිටියා. හැබැයි මේ බණ අහපු පිරිස තලේ තරුණ දුවක් හිටියා. එයාගේ වයස අවුරුදු 16ක්. එයා පේසකාර දිනියක්. පේසකාරය කියලා කිව්වේ රෙදි වියනායගේ පවුලක හිටපු තරුණ දුවක්. ඒ දූට මේ දහම් පදේ හොඳටම හිතට ගියා. ඈ කල්පනා කළා ඇත්තනේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපේ ගමෙත් චූටි ළමයි මැරුණා. එහෙනම් චූටි වයසේදීත් මැරෙනවා. ඊළඟට තරුණ අයත් මැරුණා. එහෙනම් තරුණ වයසේත් මැරෙනවා. මැදි වයසේ අයත් අපේ ගමේ මැරිලා ගියා. එහෙනම් මැදි වයසේ අයත් මැරෙනවා. හැමෝටම මරණය කියන එක උරුමයි. ඊළඟට ගොඩාක් සල්ලි තියෙන ඒ මිනිස්සුත් අපේ ගමෙන් මැරිලා ගියානේ. එහෙනම් සල්ලි තියෙන අයත් මැරෙනවා. සල්ලි නැති අයත් මැරෙනවා. උගත් අයත් මැරෙනවා. නූගත් අයත් මැරෙනවා. දැන් ඔන්න එහෙම හිත සත්‍යයටම පැහැදුනා. ඈට ඒ නුවණ තිබුණා. අවුරුදු 16ක බොහෝම තරුණ වයසේ හිටපු දුවක්. ඇය මේක හිතට ගත්තා. හිතට අරගෙන ඇය මරණ සතිය පුරුදු කරන්නට පටන් ගත්තා. මේ මරණ සතිය පුරුදු කිරීම කියන කාරණේ ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක නාදිකාවේදී භික්ෂූන්ට වදාලා මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලාහොන්ති මහානිසංසා. මහණෙනි මරණය සිහි කිරීම කියන දේ හරි මහත්ඵලයි හරි මහානිසංසයි. කෙනෙක් පුරුදු කරනවා නම් බහුල වශයෙන් පුරුදු කරනවා නම් ප්‍රතිඵල ගොඩක් ලැබෙනවා. අමතෝ ගදා අමත පරියෝසාන. මහණෙනි මේ මරණානුස්සතිය කියලා කියන්නේ අමෘත නිවන කෙලවර කොට අමෘත නිවන පිහිට කොට ඇති එකක්. ඒ නිසා නිතර මරණ සතිය වැඩි යුතුයි. භාවේතනෝ තුම්හි භික්ඛවේ මරණානුස්සති. මහණෙනි ඔබ මරණය ගැන සිහි කරමින් මරණානුස්සති භාවනාවේ යෙදෙනවද? එතකොට එතන හිටියා භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකින් එක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මෙහෙම කියනවා ස්වාමීනි මම මරණය ගැන සිහි කරනවා. පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණය ගැන සිහි කරන්නේ? ස්වාමීනි මම මෙහෙම හිතනවා. ඒකාන්තයෙන්ම මේ එක රෑ දහවලක් මගේ ජීවිතේ පවතිනවා වෙන්න පුළුවන්. දවසක් ඇතුළත මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස මං හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ධර්මයට ජීවිතේ පූජා කරලා ගත කරන්න ඕන. කැපවීමෙන් ධර්මයේ හැසිරෙන්න ඕන. වටිනා විදිහට දිවි ගෙවන්න ඕන. ස්වාමීනි මං ඔහොම මරණ සතිය වඩනවා. එතකොට තව භික්ෂුවක් ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මම මරණය ගැන සිහි කරනවා දවසින් භාගයක් ඉලක්ක කරගෙන. උදේට මං හිතනවා දවල් වෙනකන් මට ඉන්න බැරි වෙන්න පුළුවන්. දවල්ට හිතෙනවා මම හවස් වෙනකන් ඉන්නේ නැති වෙන්න පුළුවන්. මං එහෙම දවසින් භාගයක් ඉලක්ක කරනවා. තවත් භික්ෂුවක් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා. මං මරණ සතිය පුරුදු කරන්නේ නම්
මේ පිණ්ඩපාතේ වැඩලා දානේ ලැබුණාට පස්සේ මේ දම් පාත්‍රේ වළඳන මොහොත මම මේ දානේ වළඳන වෙලාව ඉලක්ක කරගන්නවා මම මේ එක වේලක් වළඳනකම් මගේ ජීවිතේ පවතින්නේ නැති වෙන්න පුළුවනි කියලා. එතකොට ඔන්න තවත් භික්ෂුවක් ඒ සංඝ පිරිසතරින් නැගිටලා කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩමි. පින්වත් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය සිහි කරන්නේ? ස්වාමීනි මම කල්පනා කරන්නේ මම මේ වළඳන දම් පාත්‍රේ බත් පිඩු 4-5ක් වළඳනකන්වත් මට ඉන්න බැරි වෙන්න පුළුවන්. මං ඒ කොටස ඉලක්ක කරගන්නවා. ඒ සම්බන්ධයෙන් හොඳ සිහිනුවණකින් මං ඉන්නවා. එතකොට මේ තලයේ හිටපු තව භික්ෂුවක් බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි මම දානේ වළඳන්ට අරගත්තාම මේ වළඳන බත් කට එකම එක බත් කටක් ඉලක්ක කරගෙන මම මරණ සතිය වඩනවා. බත් කටක් වළඳන්න පෙර මේ බත් කට උගුරෙන් පහළට යන්න කලින් උනත් මැරෙන්න පුළුවන් කියලා. අවසානයේට භික්ෂුවක් ඉඳලා කිව්වා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා මං හිතන්නේ නම් මෙහෙමයි. මං ඉහළට හුස්ම පොදක් ගන්නවා. ඒ හුස්ම පොද පහළට හෙලන්න කලින් මැරෙන්න පුළුවන්. මං පහළට හුස්ම පොද හෙලනවා. ඒක ආයෙ ගන්න කලින් මැරෙන්න පුළුවන්. එහෙම හිතනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා 6 නමගේම ප්‍රකාශ අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි යම් භික්ෂුවක් මාහට කලින්ම මරණ සතිය ගැන පැවසුවාද ඒ පළමුවෙනි භික්ෂුවත් ඒ කිව්වේ දවසක් ඉලක්ක කරන භික්ෂුව දෙවෙනි භික්ෂුව දවසින් භාගයක් ඉලක්ක කරන භික්ෂුව තුන්වෙනියට හිටපු මේ එක දන් වේලක් ඉලක්ක කරගෙන මරණ සතිය වඩන භික්ෂුව ඊළඟට හතරවෙනිට හිටපු 4-5 පිටක් වළඳන වෙලාවක් ඉලක්ක කරන භික්ෂුව කියන මේ භික්ෂූන් 4 දෙනා ඒ භික්ඛු පමත්තා විහරಂತಿ ප්‍රමාදයෙන් වාසය කරන්නේ ප්‍රමාදයි කිව්වා. දන්දං මරණ සතින් භාවෙන්ති නිවන පිණිස පවතින උතුම් මරණ සතිය ඒ අය හිමීට දියුණු කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒ වුණත් මහණෙනි යම් භික්ෂුවක් තමන් අනුභව කරන බත් පිඩ මේ එක බත් පිඩක් ගිලින්ට පෙර ඒ අතර කාලේ වුණත් මම මැරෙන්න පුළුවන් කියලා හිතනවාද? ඉහළට ගස්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මම මැරෙන්න පුළුවන් කියලා සිහි කරනවාද? ඒ භික්ඛු අප්පමත්තා විහරಂತಿ අප්‍රමාදීවම වාසය කරනවා. තික්ඛං මරණ සතින් භාවෙන්ති. ඔවුන්ගේ මරණ සති භාවනාව හරි තියුණු එකක් වේගවත් එකක්. නිවන පිණිස ඒ අයගේ භාවනාව වේගෙන් දියුණු වෙනවා. එතකොට බලන්න පින්වතුනි එහෙම කල්පනා කරාම නම් අර භික්ෂූන්ටත් ප්‍රමාදයි කියලා නම් කිව්වේ මරණ සතිය සම්බන්ධයෙන් අපිට අපේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ප්‍රමාදයි කියලා කිව්වා දවසක් ඉලක්ක කරගෙන මරණ සතිය වැඩිමත්. එහෙව්වකින් මරණයක් ගැන සිහි නොකරවන් සිහි කරන්නේවත් නැති මිනිස්සයා. පමාදතර ප්‍රමාදයේ උපරිමේ. ඒ නිසා ජීවිතය කියන එක කොච්චර හදාගන්න තියෙනවද අපිට? මේ සිහි කරන්නේ පින්වතුනි සත්‍යය ඇත්තනේ. මගහැර යා නොහැකි ඇත්තනේ මේ සිහි කරන්නේ. සල්ලි බලයකින් මගහැරලා යන්න බැරි. වත් පොහොසත්කමකින් මගහැරලා යන්න බැරි. උගත්කමකින් මගහැර යන්න බැරි. විද්‍යාවකින් මගහැරලා යන්න බැරි. අමුතු මැජික් එකකින් මගහැරලා යන්න බැරි. කිසි ඖෂධයකින් මගහැරලා යන්න බැරි. සත්‍ය මෙයයි. මරණය. ඒ නිතර නිතර සිහි කිරීම මනුස්සයාගේ ජීවිතේ සැනසීම පිණිසම සතුට පිණිසම අභිවෘද්ධිය පිණිසම යහපත පිණිසම හේතු වෙනවා. පින්වතුල්ලා බණ අහන මේ පින්වතුල්ලා මේ වෙනකොටත් මරණ සතිය වඩන්න පටන්ගෙන තියෙන අය නම් මම මේ කියන කාරණේ හොඳට තේරෙනවා. ජීවිතේ අඩුපාඩු ගොඩාක් හදාගන්න පුළුවන් මරණ සතිය වඩන කෙනාට. ජීවිතේ තියෙන අනවශ්‍ය කලබල ආදී ගොඩාක් හැදෙනවා මරණ සතිය පුරුදු කරද්දී.
ඊළඟට ඔය ඈලි මෑලිකම් කම්මැලිකම් තියෙනවා නම් ඕවා මගේ හැරිලා යනවා මරණය පුරුදු කරනකොට. යම් දුර්වලතා තියෙනවා නම් දුර්වලතා ගොඩාක් හදා ගන්න පුළුවන් මරණය පුරුදු කරද්දී. ඊළඟට මරණ සතිය වඩන කෙනාට ගුණධර්ම හදාගන්න ආසාවක් උපදිනවා. ඉන්නේ ටික කාලයක් ඉක්මනට ගුණධර්ම හදාගන්න ඕන කියලා. යහපතේ හැසිරෙන කෙනෙකුට නම් මරණ සති භාවනාව කියලා කියන්නේ හරි වටින එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාතිහ භික්කවේ ඒවං සික්ඛිතබ්බං මහණෙනි ඒ නිසා නුඹලා මෙසේ හික්මිය යුත්තේය. අප්පමත්තා විහෙරිස්සාමි තික්ඛං මරණ සතින් භාවෙස්සාම මම අප්‍රමාදීවම වාසය කරන කෙනෙක් වෙනවා. තියුණු විදිහට වේගවත් විදිහට මරණ සතිය වඩමින්. ඒවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං මහණෙනි ඔහොම හික්මෙන්ට කොහොමද කෙනෙක් මරණ සතිය වැඩිය යුත්තේ? බුදුරජාණන් වහන්සේ ඒකත් තෝරලා දුන්නා. නිතර සිහි කරන්න කිව්වා. මගේ මරණයට බොහෝ කාරණාවෝ තිබේ. සර්පෙක්, ගෝනුස්සෙක්, පත්තෑයෙක් වැනි විස සහිත සතෙක් දෂ්ට කිරීමෙන් මාගේ මරණය සිදුවිය හැක්කේය. අන්න සිහි කරන්න කිව්වා. මගේ ජීවිතේ මරණයට පත්වීමට බොහෝ කරුණු තිබේ. ජීවිතේ ගත කරනකොට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. සර්පයෝ දෂ්ට කළා මරුණා කියලා අපි අහලා නැන්ද? කොච්චර අහලා තියෙනවද? විස ගෝනුස්සෝ පත්තෑයෝ දෂ්ට කරලා මිනිස්සු මැරිලා යනවා. අපිටත් තියෙන්නේ එහෙම මැරිලා යන ශරීර නෙමෙයිද? ඊළඟට මදුරු දෂ්ටනයකින් දැන් ඩෙන්ගු වගේ මදුරුවෙක් දෂ්ට කරලා ওই ඩෙන්ගු රෝගෙන් කොච්චර මැරෙනවද? පුංචි මදුරුවෙක් දෂ්ට කරලා ඒ මදුරුවාට පුළුවන් ජීවිතේ නැසලා දාන්න. ඉතින් එහෙම විස සහිත සතෙකුගේ දෂ්ටනයක් හේතු කරගෙන මම මැරෙන්න පුළුවන් කියන එක නිතර හිතිය යුතු කාරණාවක්. ඊළඟට මම පය පැකලී වැටීමෙන්ද මගේ ජීවිතයට මරණය පැමිණිය හැක්කේය. බලන්න පින්වතුනි, පඩිපෙලක් බැහැගෙන යනකොට ওই පඩිපෙල් වල ලිස්සලා වැටිලා නරක තැනක ඔළුව වැදිලා කොච්චර මිනිස්සු මිය ගිහින් ඇද්ද? පඩිපෙලකින් වැටෙන්නේ මැරිලා යනවා. එක්කෝ තමන්ගේ නිවසේම යම් කිසි කටයුත්තකට උඩකට නැගගෙන ඉන්නකොට ඔන්න ඇදගෙන වැටෙනවා. මැරිලා යනවා. යම් යම් කටයුතු වලට මිනිස්සු ගස් නගිනවා. ගහේ ඉද්දි අත්තක් කඩාගෙන එක්කෝ මේ ගහේ හරියට මේ සමබරව ඉන්න බැරි වෙලා ඔන්න වැටෙනවා. වැටලා මැරිලා යනවා. කොච්චර තියෙනවද? අපේ ජීවිතේට එහෙම වෙන්න බැරිද? අන්න සිහි කළ යුතුයි. අනුභව කළ බත නොදිරවන්නේ නම් ඒ හේතුවෙන්ද මාගේ මරණය පැමිණිය හැක්කේය. මිනිස්සු කන්න ගිහිල්ලා කොච්චර මැරෙනවද? කාපු කෑම විස වෙලා මැරෙනවා. කද්දි හිර වෙලා මැරෙනවා. කොතරම් තියෙනවද? ඊළඟට වා පිත් සෙම් මේවා කෝප වුණාම එහිමත් මරණය පැමිණෙනවා. අභ්‍යන්තරයේ අවයවවල එක එක රෝගා බාධා හට ගන්නවා. මේ හොඳට ඉන්නවා මෙන්න මැරිලා යනවා. ඊළඟට ආයුධයක්සේ නපුරු ලෙස මගේ ශරීර අභ්‍යන්තරයේ කිපීමෙන් මේ සිරුර ඇතුලේ යම් යම් විදිහකට නොයේ කිපීම් හට ගන්නවා. දැන් අපි දන්නේ නේ පිටුතුනේ මේ හොඳට ඉන්නවා එකපාර ඔන්න එහි මෙහි රිදෙන්න ගන්නවා. ගිහිලා වෛද්‍යවරු ළඟට බලවපුවම කියනවා බොහොම භයානක ලෙඩක්. අනේ ටික දවසයි මැරිලා යනවා. එහෙම නේද මිනිස්සු ගොඩකට වෙන්නේ? අපිත් සිහි කරන්න ඕන එකක්. මිනිස්සු හෝ මාව මැරීමට උපක්‍රම කළ හැකිය. මිනිසුන්ගේ උපක්‍රම හේතු කරගෙන අනිත් අය මැරිලා යනවා. ඒව අපිට දකින්න ලැබෙනවනේ ලෝකේ යුද්ධ, අන්තවාදී ප්‍රශ්න, ත්‍රස්තවාදී ප්‍රශ්න කොච්චර තියෙනවද? ඊට අමතරව අපි පාර තොටේ බැහැලා යනකොට ඔන්න මිනිස්සු වාහන පදවාගෙන යනවා. ඒ මනුස්සයාට පොඩ්ඩකට අවධානය පිට යනවා. ඒ වෙලාවෙම අපි ගිහින් හැප්පෙනවා. එහෙම මැරෙනවා. ඊළඟට අමනුෂ්‍යයෝ හෝ මාව මැරීමට උපක්‍රම කළ හැක්කේය. අමනුස්ස ප්‍රශ්න ඒ වගේමුත් මැරෙනවා. මෙහෙම අපිට මැරෙනවා කියලා කතා කරනවා ඇරෙන්න ඔය ඔක්කොගෙම බේරිලා කෙනෙක් නොමැරී හිටියා කියලා කතන්දරය එහෙම එකක් මේ ලෝකේ නැහැ. ඒ නිසා පින්වතුනි, මිනිසෙකුගේ ජීවිතේ බොහෝම පරිණත විදිහට
සැපයෙන් සොම්නසින් සිහි කළ හැකි එකක්. මරණ සතිය කියලා කියන්නේ. මූණ එල්ලගෙන සිහි කරන එක නෙවෙයි මරණ සති කියන්නේ. ඇත්ත ඇති හැටියෙන් හිතීම. ජීවිතේට මේක නේද වෙන්න තියෙන්නේ. මේක තමයි මගේ ජීවිතයේ අවසාන උරුමය. මං මෙතෙන්ට ඇදෙමින් ඉද්දී මම කොහොමද ජීවත් විය යුත්තේ? යන්නේ යාට තමන්ගේ ජීවිතයේ සම්බන්ධයෙන් මනා හඩගස්වා ගැනීමකට අවකාශයක් උදා වෙනවා. ඒ හින්දා නිතර හිතන්න ඕන එකක් මරණ සතිය, මරණය සිහි කිරීම. ඉතින් මරණය සිහි කිරීම ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ නොයෙක් ආකාරයෙන් දේශනා කරපු දෙය බුදුරජුන්ගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස පුරුදු කළා. එහෙම පුරුදු කරපු කෙනා තමන්ගේ ජීවිතේ යහපත උදා කරගත්තා. දැන් අර දුවත් කවුද? පේසකාර දුවත් මරණ සතිය පුරුදු කරන්න පටන් ගත්තා. එහෙම පුරුදු කරමින් ඉද්දී ඇයගේ වයස අනුක්‍රමිකව ගෙවි ගියා. වයස ගෙවි යනකොට අනිත් මිනිස්සු එක එක කටයුතු කර කර වයස ගෙවා දැම්මේ. අනික් කටයුතු අතරේම මරණයද සිහි කළා. ඇයි මරණය සිහි කරන්න ඇයට ඕන ආකාරයකින් පුළුවන්. ඇය පාරේ ඇවිදගෙන යද්දී ඇය හිතනවා මේ ඇවිදගෙන යන අතරේ පාය පැකලී වැටීමෙන්, හදිසි අනතුරකින්, මොකෙක් හරි භයානක සතෙක් පහර දීමකින්, හරකෙක් වෙන්න පුළුවන්, අලියෙක් වෙන්න පුළුවන්, සතෙක් පහර දීමකින්, එහෙම නැත්නම් විසගොහර සර්පෙක්, ගෝනුස්සෙක් ආදී දෂ්ට කිරීමෙන්, එහෙම නැත්නම් අමනුෂ්‍ය කරදරයකින්, එහෙම නැත්නම් මනුෂ්‍ය කරදරයකින් නම් ඇවිදගෙන යද්දි මැරෙන්න පුළුවන්. ඔන්න ඒ ඇවිදගෙන යද්දි මරණය ගැන සිහි කරනවා. ඇයට හමු වුණොත් පඩිපෙළේ බහිද්දී ඇය කල්පනා කරනවා පඩිපෙළ බහිද්දී ලිස්සලා වැටිලා මිනිස්සු කොච්චර මැරෙන්නේ නැද්ද? මාත් මැරෙන්න පුළුවන්. බලන්න පින්වතුනි, ජීවිතේ ගත කරනකොට හොඳ සිහි කල්පනාවක් උපදිනවානේ මරණ සතිය තියෙනවනේ. රාත්‍රී නිින්දට යන්න පෙර ඒ පේසකාර දුව හිතුවා අද මේ නිින්දේදී රාත්‍රී ඇස් පියාගන්න මට හෙට මේ මනුස්ස ලෝකෙදිම ඇහැරෙන්න බැරි වෙන්න පුළුවන්. නිින්දෙදි මැරෙන්න පුළුවන්. එයා හිතනවා. උදේ අවදි වෙනකොටම කල්පනා කරනවා අද දවසේ මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. හරියට අද ජීවත් වෙන්න ඕන. ඇය මෙහෙම මරණ සතිය පුරුදු කළා. කෑම ටික කන්න ගන්නකොට ඇය කල්පනා කරනවා මේ බත හොඳ කල්පනාවෙන් මං අනුභව කරන්න ඕන. මොකද බත් අනුභව කර කර ඉද්දී මිනිසුන්ට සමහර වෙලාවට මරණය ආවේ. කන බත ඇතැම් වෙලාවට හිර වුණා. ඇතැම් වෙලාවට විස වුණා. ඒ හේතුවෙන් මිනිස්සු මැරලා ගියා. මගේ ජීවිතේටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා කුසල් මානසිකාරයකින් යුක්තව මං ඉන්න ඕන. දැන් ඔන්න ඇය තමන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් එහෙම කල්පනා කරන්න පටන් ගත්තා. ඔහොම ඇගේ දවස ගත වුණා. අවුරුද්දක්, දෙකක්, තුනක් ගත වුණා. 3 අවුරුද්ද ගත වෙනකොට ඇයගේ තිබුණු ස්වභාවය, ඇගේ ජීවිතයේ තිබුණු අභ්‍යන්තර ස්වභාවය දියුණු වෙලා. මේ දියුණුව බාහිරයට පේන එකක් නෙමෙයි. ඇගේ ජීවිතයේ අභ්‍යන්තර කුසලතා දියුණු වුණා. මොනවාද පින්වතුනි අභ්‍යන්තර කුසලතා කිව්වේ? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු වුණා. ඇගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වුණා කියන කාරණේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය ඇති මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සෙවැන් නුවර ජේතවනාරාමේ ඉඳලා දකිනවා. ඒ දැක්ක මහා කාරුණිකයන් වහන්සේ මේ පේසකාර දුවට පිහිටවීම උදෙසාම සෙවැන් නුවර ජේතවනාරාමේ ඉඳලා චාරිකාවේ පිටත් වෙලා අලවුනුවරට වැඩම කළා. අලවුනුවර ඔන්න අග්ගාලව කියන චෛත්‍ය ස්ථානයේ අග්ගාලව විහාරේ බුදුරජාණන් වහන්සේ එදා වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ ඔන්න ආයමත් වතාවක් 3 අවුරුද්දකට පස්සේ අග්ගාලව විහාරයට වැඩම කළා කියන ආරංචිය මේ පේසකාර දුවටත් යනවා. ගොඩාක් සතුටුුණා අය. ඇය මේ වෙනකොට ජීවිතේ විශාල සැනසුමක්, දියුණුවක් හදාගෙන ඒ සැනසීම, ඒ දියුණුව හදාගන්න උපකාර කරපු ශාස්ත්‍රුන් වහන්සේ සමීපෙටම වැඩලාලු. ඇයි බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහන්න යන්න ඕන කියලා සූදානම් වෙනකොටම තාත්තා ඇයට කතා කරලා කියනවා
දුවේ වෙන කෙනෙකුගේ සලුවක් වියන්න පටන් අරගෙන තියෙන්නේ. තව වියතක් විතර වගේ තමයි මේ සලුවේ ඉතුරු වෙලා තියෙන්නේ. අද කොහොම හරි මේක ඉවරයක් කරන්න ඕන. ඒ නිසා දුව ඉක්මනට ගිහිල්ලා නූල් ටිකක් ඔතාගෙන ඉන්න. තාත්තා වැඩක් බාර දුන්නා. දැන් තාත්තා කටයුත්ත බාර දීලා තියෙද්දි ඈ කල්පනා කළා අනේ මම බණ අහන්න යන්න ආසයි. නමුත් මගේ පියා හදිසි කටයුත්තකට මාව යොමු කළා. දැන් මම මොකද කරන්නේ? මුලින්ම කළ යුත්තේ තාත්තා කියපු වැඩේ. මොකද තාත්තට උදව් කරන්න ඕන. තාත්තා කියපු වැඩේ කරලා බණපදයක් අහගන්නත් මම යනවා. ඈ එහෙම හිතලා ඇය නූල් ඔතන්න පටන් ගත්තා. එදා භාග්‍යතුන් වහන්සේ දානේ වළඳලා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්න දැන් සූදානමින් ඉන්න බුදුරජාණන් වහන්සේ යම් දියණියක් වෙනුවෙන් නම් මේ අග්ගාලව විහාරයට වැඩම කළේ පිරිස අතරේ ඇය නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සාරය අරගත්ත. ධර්මයේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති කරගත්ත. ධර්මයේ පුරුදු කරපු ඇය උදෙසාමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පේනවානේ. ඒ බඳු අයව පේනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන අයව බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මනාකොට ධර්මයේ හැසිරෙනවා නම් දූරේ සන්තෝපකාසෙන්ති හිමවන්තෝව පබ්බතෝ. හිමාල පර්වත රාජාව ඈතටත් පේනවා වගේ සම්බුදුරජාණන් වහන්සේට ඒ බඳු කෙනා පේනවා. නමුත් අසන්තෙත්තන දිස්සන්ති රත්තින් කිත්තා යථා සරා. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නේ නැති කෙනාව ළඟටම වෙලා හිටියත් සම්බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනෙන්නේ නැත. ඒ කෙනා සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ අවධානයක් යොමු වෙන්නේ ධර්මයේ නොහැසිරෙන නිසා. ධර්මයේ හැසිරෙන කෙනාව මහා ධර්ම ගෞරවයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට ධර්මයේ ගුරුතන්හි තබාගෙන සිටින බුදුරජාණන් වහන්සේට ධර්මයේ හැසිරෙන කෙනාව ඈතටත් පේනවා. ඉතින් ඒ පේසකාර දුව වෙනුවෙන්මනේ භාග්‍යතුන් වහන්සේ වැඩි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙලා ඔන්න පිරිස දිහා හොඳට බලනකොට අර පේසකාර දුව නූල් බෝලේ ඔතාගෙන අවසන් වෙලා බණ චුට්ටකුත් අහගෙනම තාත්තා සමීපයට යනවා කියලා හිතාගෙන ඉක්මනට දුවගෙන ආවා. ඇයි වාඩි වුණා. ඇයි වාඩි වෙනකොට භාග්‍යතුන් වහන්සේ ඈ දෙස බැලුවා. ඇයි සමීපේ නූල් පන්දුකුත් තියාගෙන ඇයි මෙතන වාඩි වෙලා ඉන්නේ කියන එක ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. ඒ කියන්නේ ඇයි චූටි වෙලාවක් බණ අහලා පිටත් වෙන කැමැත්තකින් ඉන්නේ තාත්තට උදව් කිරීම පිණිස. එතකොට භාග්‍යතුන් වහන්සේ ඍජුවම පිරිස අතරේ වාඩි වෙලා හිටපු ඇයව ආමන්ත්‍රණය කළා. දැන් බලන්න පින්වතුනි, ඇය මරණ සතිය ගැන අහනකොට ඇයට වයස අවුරුදු 16යි. දැන් මේ වෙනකොට ඇය වයස අවුරුදු 19කට වැඩි දියණියක්. අවුරුදු 3ක් තිස්සේ ඇය එකම එක භාවනාවක් පුරුදු කළා. මරණ සතිය. ඒ මරණ සති භාවනාව පුරුදු කරපු ඇයගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, මේ කුමාරිකාව කොහේ ඉඳලා දෙන්නේ? දැන් මේ කුමාරිකාව කියලා කිව්වේ පේසකාර දුවට. ඇය කියනවා, අනේ ස්වාමීනි මං ඒ ගැන දන්නේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා, මේ කුමාරී කොහෙද යන්නේ? අනේ ස්වාමීනි මං ඒක ගැන දන්නෙත් නෑ. ඇත්තටම මේ කුමාරිකාව දන්නේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මං දන්නවා. කුමාරිකාව ඇත්තටම දන්නවද? නෑ ස්වාමීනි මං දන්නේ. ඔන්න බලන්න උත්තර දීපු විදිහ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ඇහුවා. අහන ප්‍රශ්නෙට අමුතු විදිහේ උත්තර ලැබුණා. මෙතන හිටපු මේ බණහන්ට ඇවිල්ලා හිටපු උපාසිකාවෝ ටික කලබල වුණා. ආම්බලාපල්ලාකෝ මේ පොඩි එකී බුදුරජාණන් වහන්සේත් එක්ක නිකන් එකට එක කියාගෙන යන්නේක. හරි නොසණ්ඩාල කෙල්ලක් නෙමේ කියලා දැන් මෙතන පොඩි කසුකුසුවක් කලබලයක් හටගන්න පටන් ගත්තා. ඔක්කොම නිකන් ඔරවාගෙන බලන්න පටන් ගත්තා පේසකාර දුව දිහා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත්නි නුඹලා කලබල වෙන්න එපා.
ඇය තථාගතයන් වහන්සේත් එක්ක අවබෝධයෙන්මයි ওই පිළිතුරු කතාව සිද්ධ කළේ. දැන් අපි මේ අවබෝධයෙන් කරපු කතාව ගැන අහමු. කුමාරිකාවිනි, තථාගතයන් වහන්සේ නුඹෙන් ඇහුවේ කොහේ ඉඳලාද ආවේ කියලයි. ඇයි නුඹ ස්වාමීනි මං දන්නේ නැහැ කියලා කිව්වේ? එතකොට ඇය කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ සියල්ලම දන්නාසේක, සියල්ල දක්නාසේක. ඒ මගේ බුදුරජාණන් වහන්සේ මම පේසකාර නිවසින් පැමිණි වගේ දන්නාසේක. නමුත් ඍජුවම මගෙන් මේ අසන්නේ පේසකාර නිවසක් ගැන නොවේ. මගේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ කොයි ලොවෙන් චුත වෙලා මේ මනුස්ස ලෝකෙට ආවාද කියන එක දන්නවාද කියන අදහසයි. ස්වාමීනි ඒ ගැන මා නොදන්නා නිසා. කොහේ හෝ ලෝකයක මීට පෙර මැරිලා මං මෙහි උපන්නා කියන එක විතරක්ම දන්න නිසා. ස්වාමීනි ආපු තැනක් නොදන්න මම ස්වාමීනි මම නොදන්නෙමි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්වුවා බොහෝම ආගෙයි කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, දැන් මේ පේසකාර දුව මේ කුමාරිකාව ඇයි එහෙනම් දෙවෙනි පිළිතුර මෙහෙම දුන්නේ? දැන් නුඹ කොහෙටද යන්නේ කියලා අහනකොට ස්වාමීනි මං ඒක දන්නෙත් නැහැ කිව්වේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව මනවින් දන්නාසේක. ඒ නිසා තථාගතයන් වහන්සේ මගෙන් විමසුවේ එය නොවේ. මේන් චුත වූ පසු නුඹ කොහි යනවාද කියාය. ස්වාමීනි මම එහෙම තැනක් දන්නේ නැත. එහෙම තැනක් නොදන්නා මම ස්වාමීනි මම යන තැනක් නොදන්නෙමි කියා කීවෙමි. බුදුරජාණන් වහන්සේ ඒකටත් වදාලා බොහොම ආගෙයි. ශාස්ත්‍රඥ වහන්සේ සාදුකාර පැවැත්තුවා, අනුමෝදන් වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, මේ පේසකාර දියණි තුන් වෙනුවට තථාගතයන් වහන්සේ විමසපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ඇහුවේ නුඹ දන්නේම නැද්ද කියලා. ඒකට දන්නවා කිව්වේ ඇයි? එතකොට ඔන්න මේ පේසකාර දියණිය කියනවා හරි ලස්සන කාරණාවක්. ස්වාමීනි මම ආවේ කොහෙන්ද කියලා මං නොදන්වා වුණාට, මං යන්නේ කොහාටද කියලා මං නොදන්වා වුණාට මං එකම එකක් දන්නවා. ඒ තමයි මං මැරෙනවා කියන එක. ස්වාමීනි මා මැරෙන බව දන්නා නිසා දන්නේමි කියා පිළිතුරු දුන්නෙමි. හරිම ලස්සනයි. තමන් මැරෙනවා කියන එක දන්න නිසා මම දන්නවා ස්වාමීනි කියන උත්තරේ දුන්නා. දැන් අද ගත්තොත් එහෙම පිංගුතුනේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාටද තමන් මේ යනවා කියන අදහස තියෙන්නේ. ගොඩාක් අයගේ ජීවිත බලපුවම නොමැරෙන මිනිස්සු වගේ. බලන්න තියෙන කලකෝලාහල, තියෙන වංචා. තව මිනිසෙකුට කොහොම හරි වංචා කරලා තමන් කීයක් හරි වැඩිපුර හම්බ කරගෙන ඉන්න දරන උත්සාහය. ඇයි මේ? මැරෙන බව දන්නේ. ඊළඟට බලන්න මිනිසුන්ව වංචාවෙන් රවට්ටන හැටි. මැරෙන බව දන්නේ. තමන්ගේ ලාභ සත්කාර ටික ගොඩ ගහ ගැනීම පිණිස බොරු බේගල් ඇද බාන හැටි. මැරෙන බව දන්නේ. පේසකාර දුව දැනගෙන හිටියා තමන් මැරෙන බව. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකටත් සාදුකාර පවත්වලා අනුමෝදන් වුණා. භාග්‍යතුන් වහන්සේ අහනවා, එහෙනම් මේ කුමාරිකාව කියන්ට අවසාන ප්‍රශ්නෙට තථාගතයන් වහන්සේ ඇහුවේ දන්නවා නේද කියලා. ඒ දන්නවා නේද කියලා අහපුවම ඇයි නුඹ දන්නේ නැහැ කිව්වේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මැරෙන බව නම් දන්නවා. ඒත් මැරෙන තැනක්, වෙලාවක්, විදිහක් මං දන්නේ. ඒ නිසාමයි දන්නවාද කියලා ඇසූ කාරණේට දන්නේ නැහැ කියලා කිව්වේ. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ වදාලා බලන්ට පින්වත්නි, මං ඇසූ ප්‍රශ්නවලට ඈ පිළිතුරු දීපු ආකාරය කොයිතරම් වටිනවද? මේ කිසිවක් නොදැන ජීවිතය සම්බන්ධයෙන් පුළුල්ව කල්පනා නොකර ඔබ නිකන් කලබල වුණා. ඔහොම තමයි ඉතින් ලෝකේ ස්වභාවය. බොහෝ දෙනෙක්
ප්‍රඥාවෙන් තොරයි. ප්‍රඥාවෙන් තොර අය දුගතිය උරුම කරගන්නවා. ප්‍රඥාවන්තයෝ ටිකක් විතර නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාලා පේසකාර දියණිය ආරම්භය. ඒ ගාථාව පිංගතුල්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි සජ්ජායනා කරමු ලෝක වර්ගයේ 8 වෙනි ගාථා රත්නය. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකයේ බොහෝ දින නුවණැසින් තොර අන්ධයන්සේ සැබෑ තතු නොදැනයි වසන්නේ ටික දිනයි විදසුන් වඩන්නේ දෙලින් ගැලවී ඉගිලිලා යන කුරුල්ලන්සේ ටික දිනයි මෙයින් මතු සුගතියට යන්නේ. ඊටාම ටික දිනයි මෙයින් මතු සුගතියට යන්නේ. මහා කාරුණිකයන් වහන්සේක අවස්ථාවක මේ මහා පෘථුවියෙන් පස්වල්පයක් තථාගතයන් වහන්සේගේ නියසිල මතට අරගත්තා. නියසිල මත තිබෙන පස්වල්පේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ නියසිල මත තිබෙන පස්වල්පේද වැඩි මහා පෘථුවියේ පස්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මහා පෘථුවියේ පස් වැඩිය. නියසිල මත ඇත්තේ ඊතා ස්වල්ප පස් ප්‍රමාණයකි. මහණෙනි, මේ මනුස්ස ලෝකයේ අහිමි වෙනකොට යලි සුගතියක උපත ලබන්නේ නියසිලට ගත් පස්වල්පේ වගේ ටික දිනකි. අනෙක් සියලු දෙනා අපාහේ දුගතිය මුරුම කරගන්නේ බේරෙන්නේ. ලේසි පිරිසක් බේරෙන්නේ. වැද්දෙක් කුරුල්ලෝ අල්ලගන්ට දැල කෙලුවට පස්සේ දැලින් ටික දිනක් ගැලවිලා යනවා. මාළුව අල්ලාගන්ට දැල දැම්මට පස්සේ දැලට අහුවෙන මාළුවන්ගෙන් දෙන්නෙක් තුන් දෙනෙක් ගැලවිලා යනවා. අනිත් ඔක්කොම මැරෙනවා. ඒ වගේ පින්වතුනි, ස්වල්පයයි බේරෙන්නේ. බේරෙන ස්වල්පයේ ඇතුළට එකතු වෙන්නේම, බේරෙන ස්වල්පයට එක් වෙන්නේම නුවණ දියුණු කරගන්න අයමයි. නුවණ දියුණු කරගන්නට අතිශයින්ම උපකාර වෙන භාවනාවක් මරණ සතිය, මරණය සිහි කිරීම. ඕන තැනක, ඕන ඉරියව්වකින්, ඕන කාලයක, ඕනෑම වයසක කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් භාවනාව. පටන් ගන්න ඕනේ නිසා මරණ සතිය පුරුදු කිරීම අපි කාටත් ප්‍රයෝජනයි. අපි කාටත් ප්‍රයෝජනයි මේ මරණ සතිය වැඩිම. බලන්න, මරණ සතිය පුරුදු කරන කෙනාට අභ්‍යන්තරයේ සිද්ධ වෙන මහා ගුණ වැඩිම. අභ්‍යන්තරයේ මෝරනවා මරණ සතිය. මේ පේසකාර දුව මීට අවුරුදු 3කට කලින් මරණ සතිය ගැන ඇහුවේ. ඇය ඒ අවුරුදු 3ක කාලේ මරණ සතිය විතරක් පුරුදු කළා. 3 අවුරුද්දට පස්සේ ඇය බුදුරජාණන් වහන්සේගෙන් සොඳුරු සද්ධර්මය අහනවා. ඒ දේශනාව අවසානයේ ඇය සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා කියලා කියන්නේ ඇයට තමන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් තවත් නිෂ්ඨාවට කියන්න පුළුවන් කාරණාවක් එකතු වුණා. ඒ මොකද්ද? මම නම් මරණයට පත් වෙනවා තමයි. මරුණාට පස්සේ මට යන තැන ගැන හරියටම වචනයක් කියන්න බෑ. ඒ නමුත් මම දුගතියක නම් යන්නේ නෑ. ඒ ස්ථීර වචන කියන්න පුළුවන් සෝවාන් වුණොත්. සෝවාන් වෙන කෙනා දුගතියක නොයන්නේය. ඒක තමයි තියෙන රැකවරණේ. ඒ නිසා පින්වතුනි, අපිට අපේ ජීවිතේ මේ රැකවරණේ සලසා ගන්න පුළුවන් වුණොත් කොහොමත් මරණයටපත් වෙන මේ ජීවිතේ අපිට සලසාගත හැකි මහා වටිනාකම. ඇත්තම කෙනෙක් මේ ජීවිතේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළොත් එයාගේ වාසනාව මෙච්චරයි කියලා කියන්න බෑ. මේ කාලවකවානුවේ
සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවා කියන එකත් ඒ වගේ මහා වටින එකක්. ඒ නිසා පින්වතුනි ධර්මයේ කෙරෙහි හොඳට හිත පහන් කරගෙන ඉන්න ඕන. ධර්මයේ නිතර පුරුදු කර කර වාසය කරන්න ඕන. කොයි වෙලේ මරණය ඉද්දන්නේ. දැන් බලන්න අර පේසකාර දුව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා අවසන් වෙච්ච ගමන් ඈ දුවගෙන යනවා තාත්තා ළඟට අර නූල් බෝලෙත් අරන්. ඒ තමයි යගේ අවසානය. ඒ නූල් කපන මේ නූල් වියන රෙදි වියන ශාලාවේදී ඇගේ මරණය ආවා. අවුරුදු 19යි. තරුණ වයසේ ගෑනු ළමයා මේ ලෝකෙන් සමුගත්තා. හැබැයි ඇය මිය යනකොට නිදා පිබිදියක් වගේ දෙව්ලොවේ උපන්නා. ඒ නිසා මේ උතුම් භාවනාව මේ සිදුවීමෙන් අපිට හරි වටින එකක් ඉගෙන ගන්න ලැබුණා. මරණ සතිය වැඩිීමේ වටිනාකම මරණ සතිය කෙනෙක් හොඳට පුරුදු කළොත් එහෙම ඒ මරණ සතිය පුරුදු කරන කෙනාගේ ජීවිතේ ධර්මාවබෝධයට සුදුසු ආකාරයෙන් හැදෙනවා. බලන්න ඇගේ ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙලා තිබ්බනේ. අවුරුදු 3කට කලින් තිබ්බට වඩා ගොඩක් දියුණු වෙලා තිබුණා. ධර්මයේ පුරුදු වෙච්ච නිසා. ධර්මයේ පුරුදු නොවුණු පින්වතුනි ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ. මිනිස්සෙක් සාමාන්‍යයෙන් ජීවිතය ගත කරනකොට වයසත් එක්ක ඉන්ද්‍රිය මෝරනවා. ඒ සාමාන්‍ය පරිබාහිර ඉන්ද්‍රිය. ඇහැ කන නාසය දිවකය මනස ඒව මෝරනවා කියලා වෙන්නේ දුර්වල වෙන එක. හැබැයි අභ්‍යන්තර ගුණ මෝරනවා කියලා කියන්නේ දුර්වල වෙනවා කියන එක නෙවෙයි ශක්තිමත් වෙනවා කියන එක. ඒ ශක්තිමත් වූ ඉන්ද්‍රියයන්ගෙන් තමයි අපට සැපේ උදා කරන්නේ. ඉතින් ඒ නිසා ගෞතම සාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඒ ශාසන ප්‍රතිලාභය ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලෙස අප හැමදෙනා අනිවාර්යෙන් සිහි කළ යුතු අනිවාර්යෙන් පුරුදු කළ යුතු භාවනාවක් ලෙස පවතින මරණ සති භාවනාව පුරුදු කරමින් අපටත් අපේ ජීවිත දියුණු කර ගැනීමේ වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අප හැම දිනාට නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු මේ උතුම් පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි හක්මන කෝංගල නැගෙනහිර ශ්‍රීමාලී නිවසේ නොම්බර 471 නිවසේ පදිංචි පින්වත් ආර්.ජී.ඒ. නන්දාවතී මෑණියන් හට අනුමෝදන් වෙත්වා. 20 වෙනි දිනට 63 වෙනි ජන්මදිනය සමරන ඒ පින්වත් මෑණියන්ට මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මෑණියන්ට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට මේ පින ඒකාන්තයෙන් හේතු වෙත්වා කියන අදහසින් අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිදු කරපු ඒ සුපින්වතුන්ලා හැමදෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන්ට සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයේ සිදු කළ පින්වත් නලින් බුද්ධික රණසිංහ පුතණුවන්
සජීවනී රන්දිකා රණසිංහ දියණිය, ලක්මාලි රණසිංහ දියණිය, ආර්.ජී.ඒ. නන්දාවතී මෑණියන්, කලණී නිමේෂා උදයන්ති ලේලිය, සමීර ප්‍රසන්න රත්නායක බෑණනුවන් සහ ආර්යසේන රණසිංහ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. කරදර බාධා පීඩාවලින් තොරව තමන්ගේ රැකී රක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය දියුණු කරගෙන සාර්ථක කරගෙන සැනසille ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතවලට යම් මේ බාධා කරදර වෙත්නම් පෙනෙන නොපෙනෙන සියලු බාධාවෝ ධර්ම දානමේ පිනේ අනුහසින් දුරින්ම දුරු වේවා. ධර්ම දානයේ සිදු කළ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුල සුවසේ පින් රැස් කරගෙන සුවසේ ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.